දර්ශනය කතා කරද්දී ඒ දර්ශනය කියන්නේ මතයක් නෙවෙයි. එහෙම නැත්නම් යම් න්‍යායක් හෝ කියන්නේ ආකල්පයක් තමන් විසින් ගොඩනගපු පණිවිඩයක් නෙවෙයි තියෙන්නේ. මේ විශ්වයේ තුල මේ ලෝකයේ තුල පවතින යථාර්ථ දර්ශනයක් යථාර්ථයක් තමයි උන්වහන්සේලා ඉස්මතු කරේ. මේ විශ්වයේ තුල මේ ලෝකයේ තුල ඔබ තුල පවතින විද්‍යාවක් තමයි උන්වහන්සේලා ඉස්මතු කරලා පෙන්වන්නේ. නමුත් ඒ ඉස්මතු කරලා පෙන්නපු දේ විවිධාකාරයි. සංස්කෘතිමය ආකාරයෙන්, භාෂාමය ආකාරයට ඒ යථාර්ථ ඉස්මතු කරවල පෙන්වන විවිධාකාරයි. ඉතින් අද මේක කාලයකදී බුදුදහමත් ආගමක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක්. ඒ වගේම ගොඩක් දේවල් දර්ශනයක් තමයි. ඒකට කාලයත් එක්ක යද්දී මේදී අවබෝධ කරගන්නයි අඩු වෙනකොට ඒක ආගමක් බවට පත් වෙනවා. මම මේ කතාව කියන්නේ ඇයි කියන එක ඔබට තේරෙනවා ඇති. මේ දර්ශනය බුද්ධියට ගෝචර වෙන එකක්. මේ දර්ශනය බුද්ධියට ගෝචර වෙන එකක්. මේ දර්ශනය ඉගෙන ගන්න බෑ. ඉගෙන ගත්තාම ඉන්නේ දැනුමක්. ඒක යම් න්‍යායක් වගේ යම් මතයක් වගේ යම් අදහසක් වගේ බුදුහාමුදුරන්ගේ අදහස වගේ තමයි අපේ ඔළුවට යන්නේ. ඉතින් බුද්ධ මේ දර්ශනය කියන දේ මේ විද්‍යාව මේ දර්ශනය අවබෝධ කරගන්නකොට ඊට වඩා ඒ පසුබිම වෙනස් වෙනවා. ඒ යථාර්ථය අවබෝධ වෙන්නේ ඔබේ බුද්ධියට. බුද්ධිය කියලා කියන්නේ දැනුමක් මත ගොඩනැගෙන එකක් නෙවෙයි. තර්කය මත ගොඩනැගෙන එකක් නෙවෙයි. එහෙම නැත්නම් විශ්වාසය මත ගොඩනැගෙන එකක් නෙවෙයි. මෙන්න මේ නිසා තමයි ආගම නිර්මාණය වෙන්නේ. බුද්ධිය අඩු අය ආගම මේ දුන්නු පණිවිඩය විශ්වාස කරනවා. මේ දුන්නු පණිවිඩය අදහන්න පටන් ගන්නවා. දුන්නු පණිවිඩයත් එක්ක කණ්ඩායම් නිර්මාණය වෙනවා. කල්ලි නිර්මාණය වෙනවා. ඒ අය ඒක මොකද කුල ගෝත්‍රයක් වගේ ඒ පණිවිඩයත් එක්ක අර කල්ලි ගැහිසිලා ඒක සංස්කෘතික කොට්ටාසයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ පණිවිඩය ආගමක් බවට පත් වෙනවා. එතකොට මේ ආගම නිර්මාණය වෙන්නෙම බුද්ධිමත් කියන්නේ ධර්මය මේක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ නොමැති වීම නිසා. මේදී අවබෝධ කරගන්න පුළුවන් ඒ පරමාර්ථ බුද්ධිය පහළ නොවුණු අය බිහි වෙනකොට තමයි ආගම් නිර්මාණය වෙන්නේ. ඉතින් බුදුදහමත් ආගමක් බවට පත් වීගෙන යනවා. ඒට හේතුව මොකක්ද? ප්‍රඥාවන්තයෝ නොමැතිකම සහ මේදී අවබෝධ කරගැනීමට තියෙන නොහැකි වීම නිසා. මේ පිළිබඳව කිසි යථාර්ථයක් අවබෝධ වෙන්නේ නැහැ. මේ සම්මුති දේවල් අදහමින් ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා දර්ශනය හම්බ වෙන්නේ අදත් බුදුදහම දර්ශනයක් විදිහට පවතිනවනම් පවතින්නේ මේදී අවබෝධ කරගන්න කටයුතු කරන අය තුල විතරමයි. ඒ නිසා මතක තියාගන්න මේක දර්ශනයක් බවට පත් වෙන්නේ ඔබට මේදී අවබෝධ වීමත් සමග. අවබෝධ නොවන තාක් කාලයක් මෙය ඔබ විශ්වාස කරන දෙයක් බවට පත් වෙනවා. ඊ අපි කතා කරපු ආස්වාදය ගැන එතුමා යම් පණිවිඩයක් කියලා තිබ්බා. එතුමාට තේරුණා ආස්වාදය කියන දේ ඒ විඳින්න යද්දී එතන ආස්වාදය කියන එක නැතුව කියලා පුදුමාකාර සැනසීමක් එතන සුවයක් යමක් අත්විඳිලා තියෙනවා. එහෙම පැත්තක් කියන්නේ. ඒකට බලන්න අපි දැන් බුදුදහමේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා තුනක් තියෙනවා. කියලා අපි දැනගෙන ඉගෙනගෙන ඉන්නවා. ඒක අයිති වෙන්නේ ආගමට. අපි ඒක විශ්වාස කරනවා. නමුත් දැන් එතුමා ඒක ආස්වාද ඒක පුරුදු කරලා ඒක බලලා අත්හදා බලලා ඒකට ආසදින මෙහෙම දෙයක් දැනෙනවා කියලා ඒ අවබෝධය ගොඩනගෙනකොට ඒදී Tamanට දැනෙන්න පටන් ගන්නකොට විශ්වාසයෙන් එහාට ගමන් කරන අවබෝධයට විශ්වාසයෙන් එහාට ගමන් කරන අවබෝධය ඒ අවබෝධයේ නිර්මාණය වෙන තැන දර්ශනීය පවතිනවා. මෙන්න මේ නිසා අපේ බුදුදහම ආරක්ෂා කරගන්න ඕන නම් බුද්ධ දර්ශනය රැක ගන්න ඕන නම් පන්සල් හදලා පිළිම හදලා චෛත්‍ය ඒවා හදනවා මේ ධර්ම තේරුම් ගන්නට බැරි අය. හරිද? ඒ කියන්නේ ප්‍රඥාව නොමැති අය ඒවා හදමින් ඒවා තුල කටයුතු කරමින් එකට ක්‍රමානුකූලව සකස් වෙනවා. හැබැයි මේ බුද්ධ දර්ශනීය පවතින්නේ 100%ක්ම ප්‍රඥාවන්තයින් මතමයි. බුදුරජාණන් වහන්සේත් මේ දේම ප්‍රකාශ කරා
ශීර්ෂයෙන් මේ බුද්ධ දර්ශනය පවතින ප්‍රඥාවන්තයින් මත. මම ප්‍රඥාවන්තයින් කියන වචනේ අයින් කරනවා. කියන්නේ ඔබට ඊටවඩා තේරෙන විදිහකට කතා කරන්න මේ බුද්ධ දර්ශනයේ ශීර්ෂය පවතින්නේ අවබෝධයක් මත. ඔබට යමක් අවබෝධ වෙලා තියෙනවද? එතන බුද්ධ දර්ශනය පවතිනවා. හරි. ඒ කියන්නේ ඔබට යමක් අවබෝධ වෙනවනේ ඒ අවබෝධය තුල තමයි මේ දර්ශනීය බුද්ධ දර්ශනය කියන දේ පවතින්නේ. මේක ගැඹුරු කාරණයක්. කියන්නේ ඔබලාට කාට හරි මේ දර්ශනීය අවබෝධ වෙන්නේ නැති අය බිහි වුණොත් එහෙම අවබෝධ වෙන අය නැති වුණොත් එහෙම ඒ කිසිම තැනක බුද්ධ දර්ශනය නැහැ. එතන බුදුදහම ඉවරයි. ආගමක් විදියට අදහමින් යදිමින් යාචිකා කරමින් පුද පූජා පවත්වමින් ගතානුගතික ආකල්ප වලින් බුදුදහම වෙනුවෙන් මිනිමරා ගනිමින් එක එක්කෙනා විවේචනය කරමින් එක එක්කෙනාට ගල්ගසා ගනිමින් මේ බුද්ධ දර්ශනය රැකගන්න දඟලන අඥාන පිරිසක් තමයි බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම ඔබට අවබෝධ වෙන තැන ආගම කියන එකකින් මිදිලා දර්ශනයට ගමන් කරනවා. දර්ශනයට ගමන් කරනකොට ඒ තුල ඔබේ ගැලවීම විමුක්තිය ඔබට හම්බ වෙනවා. ඒ තුල සැබෑ බුද්ධ දර්ශනයේ එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ මේ ශ්‍රී සත්‍ය ධර්මයේ ආරක්ෂාව එහෙම නැත්නම් බුද්ධ දර්ශනයේ පැවැත්ම නිර්මාණය වෙනවා. බුද්ධ දර්ශනයේ පැවැත්ම නිර්මාණය වෙන්නේ කොතනින්ද? මේ දර්ශනය අවබෝධ වීම මත. එහෙම නැත්නම් පොතපතේ තිබුණට ඒවා විශ්වාස කරාට පුදු පූජා පැවැත්වුවට මේ දර්ශනයේ ආරක්ෂක දර්ශනයේ පැවැත්ම මෙහි අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ නැහැ. මම මේ කියන දේ පිළිගන්න එපා. ඔබ කල්පනා කරන්න. ඔබ කල්පනා කරන්න. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දීතේ මේ දර්ශනයේ පවතින සියසියම ප්‍රඥාවන්තයින් මත කිව්වේ. ප්‍රඥාව කියන වචනේට අවබෝධය කියන වචනයක් දැම්මා. මොකද ප්‍රඥාව කියනකට වඩා මේ අපි ඉන්න තැනත් එක්ක අවබෝධය කියන දේ ඔබට තේරෙනවා. මෙන්න මේ නිසා අපි පොඩි දෙයක් හරි අවබෝධ කරගනිමින් අවබෝධය හරහා ඉදිරියට ගමන් කරමු. ඔබට කාලයක් ගත කරෙද්දී ඔබ මේ බුදුදහම ආරක්ෂා කරා මේ පිළිබඳව මේක රකින්න කොටසක් බවට ඔබ පත් වෙලා තියෙන ඔබ දන්නේම නැතුව ඒදී අවිහිංසාවාදීව කියන්නේ මේක ධර්මයේ හැසිරීම තුලනේ මේ ධහම තියෙන්නේ. අවිහිංසාවාදය තුල හිංසාවක් කරන්නේ නැති තැන ඔබේ හිත දියුණු කරගන්න තැන ඔබ සසරින් ගැලවෙන තැන අල්ලා ගැනීමෙන් මිදෙන තැන ගැටීමෙන් මිදෙන තැන එතන තමයි සීසත් ධර්මයේ පවතින්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබේ විමුක්ති මාර්ගය දවසින් දවස ඔබ තුල උදා වේවි. ඒ තුල සැනසීම, නිරාමිෂ සුවය, ප්‍රීතිය, සතුට, නිදහස මෙන්න මේ සියල්ල වාත් විඳින්මින් සැබෑ ජීවිතයක් ඔබ ගත කරන කෙනෙක් බවට පත් වේවි. ඉතින් ඒ අපි ටිකින් ටික අත්විඳින්මින් ඉදිරියට ගමන් කරමු. ඉතින් අපි අද දවසේ භාවනාවක් කරමු. මේ මොහොතේ භාවනාවක් කරන්නට ඔබ සූදානම් වෙන්න. ඔබේ හිත පොඩක් සකස් කරගෙන ඔබේ කය සකස් කරගෙන කය ඍජුව තබාගෙන මේ මොහොතේ මම භාවනා කරන්නට සූදානම් වෙන්නේ කියලා ඔබේ හිතට ඒ පණිවිඩය ලබලා දෙමින් ඔබේ දැස් දෙක පියාගෙන හිස කෙලින් තියාගෙන පළමුව ඔබේ ශරීරයට අවධානය යොමු කරමු. ඔබේ හිස් මුදුනට ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ මූණ ප්‍රදේශයට ඔබේ බෙල්ල ප්‍රදේශයට ඔබේ හුරයිස් දෙපැත්තට ඔබේ හත් දෙකට ඔබේ අතේ ඇඟිලි වලට ඔබේ පපුව ප්‍රදේශයට ඔබේ උදරයේ ප්‍රදේශයට ඔබේ කොන්ද ප්‍රදේශයට ඔබේ කෙන්ඩ ප්‍රදේශයට ඔබේ
ඔබේ ධන හිසින් පහළ ප්‍රදේශයට යටිපතුලට මේ මොහොතේ ඔබේ කකුල් දෙක තියාගෙන ඉන්න ආකාරයට දැන් ඔබේ මුළු ශරීරයට ඔබේ අවධානය යොමු කරන්න. ඔබට ශරීරයක් තියෙනවා කියලා දැනෙනවා. ඔබේ ශරීරයේ කොච්චර ප්‍රමාණයක්ද කියන්නේ මොනතරම් විශාලද ඔබේ ශරීරය? ඔබේ ශරීරයේ විශාල ප්‍රමාණය ඔබට දැනෙනවාද? ඔබේ ශරීරයට මේ මොහොතේ උණුසුමක්ද දැනෙන්නේ සිසිලසක්ද දැනෙන්නේ? දැන් ඔබ හොඳ සිහියෙන් යුක්තව ඔබේ ශරීරයේ කොටස් ගලවමු අපි. ඉස්සරම කොණ්ඩේ ටික ඔබ ගලවලා හොඳට මනසින් කොණ්ඩේ ටික දිහා බලලා ඉස්සරහින් තියන්න. කොණ්ඩේ ගැලෙව්වට පස්සේ කොණ්ඩේ නැතුව ඉන්න එක්කන දිහා බලන්න. රෙද්දක් පොරවලා වගේ ඔබේ ශරීරයේ උඩින් පොරවලා තියෙන ඔය හැම රෙද්දක් අයින් කරා වගේ එහෙම ගලවලා ඒ හැම දිහා බලාගෙන ඉන්න. ඔය හැමින් තමයි ඔබ හඳුනාගන්නේ. ඔබ කවුද කියලා හඳුනාගන්නේ ඔය හැමින්. හැම ගැලෙව්වට පස්සේ ඔබ හඳුනා ගන්නටවත් බැහැ. ඒක තේරුම්ගෙන පැත්තකින් තියන්න. මේ ආකාරයට ඔබේ ඇස් දෙක ගලවලා පැත්තකින් තියන්න. පිළිවෙලට තියන්න. කන් දෙක ගලවලා පැත්තකින් තියන්න. හෘද වස්තු ගලවලා පැත්තකින් තියන්න. පිනහල්ල ගලවලා පැත්තකින් තියන්න. ආමාශය ගලවලා පැත්තකින් තියන්න. ඔබේ වකුගඩු ගලවලා පැත්තකින් තියන්න. ඔබේ ඔලු කට්ට ඇතුලේ තියෙන මොළය ගලවලා පැත්තකින් තියන්න. ඔබේ ශරීරයේ මේ සියලුම ලේ ටික අරන් පැත්තකින් තියන්න. ඔබේ ශරීරයේ සියලුම නහර ටික වයර් රැද්ද වගේ තියෙන මේ සියලුම ටික ගලවලා පැත්තකින් තියන්න. ශරීරයේ මස් ටික ගලවලා පැත්තකින් තියන්න. දැන් ඔබේ ඉතුරු වෙන්නට ඕනේ ඇට සැකිල්ල විතරයි. ඇට සැකිල්ල දිහා හොඳට බලන්න. ඔබ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ දේ තේරුම් ගන්න ගමන් ඇට සැකිල්ලේ කැලි ටිකක් ගලවලා පැත්තකින් තියන්න. දැන් ඔබට කයක් නැහැ. දැන් ඔබට තියෙන හිතක් විතරයි. මේ මොහොතේ ඔබේ හිතට එන්න. මේ මොහොතේ ඔබේ හිතට එන්න. හිත පැත්තට හැරෙන්න. මේ මොහොතේ හිත පැත්තට ඇවිල්ලා බලන්න මම මගේ කියලා මොනවද ඔබට අල්ලගන්න තියෙන්නේ කියලා. හොඳට බලන්න මේ මොහොතේ මේ වර්තමානයට ඇවිල්ලා හිතට පැත්තට හිත විතරයි දැන් ඔබට තියෙන්නේ. මේ මොහොතේ මම මගේ කියලා මොනවද ඔබට අල්ලගන්න තියෙන්නේ බලන්න.
භාවනාව තුළ ඉතා වැදගත් සම්දිස්ථානයක් තමයි නාම රූප දෙක වෙන් කර ගැනීම. මේ දේ නිතර කරනකොට ඔබේ නාම රූප දෙක වෙන වෙලා ඔබට මේ දෙක වෙනම ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේක කොච්චර දැනගත්තත් බෑ. ඔබ මේ දේ හඳුනා ගන්නට ඕනේ, ස්පර්ශ කර ගන්නට ඕනේ. මෙහෙම දෙකක් තියෙනවා නේද කියලා දෙක වෙනම අල්ලා ගන්නට ඕනේ. ඉතින් මේ දේ බලෙන් කරන්න යන්න ඕනේ නෑ. ඒක නිකම්ම වෙයි. මේ මොහොතේ ඔබේ හිත දිහා බලන්න. මේ මොහොතේ මොනවද මම මගේ කියලා අල්ලගන්න තියෙන්නේ කියලා බලන්න. හොඳට බලන්න. හොඳට කල්පනා කරමින් බලන්න. ඔබට මං කියා කෙනෙක් දැනෙනවද? මගේ කියා කිසිම දෙයක් දැනෙනවද? මං කියා කෙනෙක් දැනෙන්නේ නැත්තම් මගේ කියා කිසිම දෙයක් දැනෙන්නේ නැත්තම් මේ මොහොතේ ඔබ ඉන්න තැන හරි. දැනෙන්නේ නැත්තම් කලබල වෙන්න එපා. ඔබ කාලය ගන්න. මේ අභ්‍යාසය ප්‍රගුණ කරන්නට ඉදී බලෙන් ඔලුවට දාගන්නට එපා. දැනුමක් පස්සේ යන්නට එපා. දැනුම භාවනාව තුල තහනම්. දැනුමින් කිසිම පළක් නැහැ. බුද්ධියට අවබෝධ වෙන දේ පමණමයි ඔබේ ධර්ම මාර්ගයට අදාළ වෙන්නේ. දැනුම ප්‍රත්‍යක්ෂ අවබෝධයට බාධාවක්. ඒ නිසා ඒ පැත්තකට දාන්න. අවබෝධයට වෙනමම දැනෙනවා. හරිම ප්‍රබල විදිහට දැනෙනවා. රාග දේශ මොහ කඩාගෙන යන විදිහට අවබෝධය දැනෙනවා. හොඳයි ඔබ භාවනාවෙන් මිදිලා දැන් මේක මොහොතේ කරපු භාවනාව මිදලා හොඳ ශක්තිමත් උරම් පාරක් අරන් පිට කරලා නැවතත් ඔබ කයට එන්න. ඔබට නැවතත් ඔබ හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ හිස් මුදුනට දැනෙනවාද? කම්මුල් ප්‍රදේශයේ මූණ, ඔබේ උගුර ප්‍රදේශයේ උරහිස් දෙපැත්ත, පපුව, උදරය, කොන්ද ප්‍රදේශය, අත් දෙක, අතේ ඇඟිලි, ඔබේ ඉඳගෙන ඉන්න ප්‍රදේශය, ඔබේ කෙන්ද ප්‍රදේශය, ඔබේ යටිපතුල් ප්‍රදේශය. හැබැයි පෙර තරම් ඔබට ශරීරයේ තදින් සංවේදී වෙන්නේ නැති වේවි. කමක් නෑ. පිටෙක් ඔබට ওই ශරීරයත් මගේ නොවන බව හරියට වෙන බාහිර ශරීරයක් බව ඔබට දැනේවි. එහෙම වුණොත් වඩාත් හොඳයි. දැන් නැවතත් ඔබ ඔබේ ওই ශරීරේ කොණ්ඩේ ටික ගලවලා ගන්න. හොඳට කොණ්ඩේ ටික දිහා බලන්න. කොණ්ඩේ නැතුව ඉන්න එක්කනා දිහා බලන්න. ඉස්සරහින් තියන්න. ඔබේ කන් දෙක ගලවලා හොඳට කන් දෙක දිහා බලලා ඉස්සරහින් තියන්න. දැන් කෑලි ගලවනකොට දෙවෙනි අදියේදී කන් දෙක ගැලෙව්වට පස්සේ මේ කන් දෙකේ මං කියලා කෙනෙක් ඉන්නවාද කියලා බලන්න. බලලා ඉස්සරහින් තියන්න. ශරීරයේ උඩට පොරවලා තියෙන උඩ හැම ගලවලා අරන් ඔය හැමේ මං කියලා කෙනෙක් ඉන්නවාද බලන්න. නැත්තම් ඉස්සරහින් තියන්න. දැන් හැම ගැලෙව්වට පස්සේ ඉන්න එක්කනාගේ ස්වරූප දිහා බලන්න. ඔබටම බය වෙයි. ඔබ ශරීරයේ ඔය තියෙන මස් ටික උඩින් තියෙන තට්ටු වගේ ඒකත් ගලවලා මස් හොඳට බලන්න මං කියලා කෙනෙක් ඉන්නවාද කියලා. බලලා පැත්තකින් තියන්න.
ඔය ශරීරයේ සියලුම නහර ටික ස්නායු පද්ධතියේ හරියට වයර් සෙට් එකක් ගැලෙවුවා වගේ ඒ ටික ගලවලා අරන් බලන්න මෙතන මං කියලා කෙනෙක් ඉන්නවාද කියලා. නැත්තම් මේ වයර් ටික වගේ ඒ ටිකත් පැත්තකින් තියන්න. ඔබේ මොලේ කෑලි ටික ගලවලා බලන්න මෙතන මං කියලා කෙනෙක් ඉන්නවා. මොලේ තමයි සියල්ල සංවේදී වෙන්නේ දැනෙන්නේ. හොඳට බලන්න. මං කියලා කෙනෙක් ඉන්නවා. බලලා පැත්තකින් තියන්න. දැන් ඔබේ ශරීරයේ කෑලි කෑලි අඩු වෙනවා. ඒ දිහාත් ඔබ හොඳින් අවධානය යොමු කරගන්න. ඔබේ හෘද වස්තු ගලවලා බලන්න. අතර ගන්න. මෙතන මං කියලා කෙනෙක් ඉන්නවාද කියලා බලන්න. නැත්තම් පැත්තකින් තියන්න. ඔබේ පෙනහල්ල ඔබ ගලවලා බලන්න. මෙතන මං කියලා කෙනෙක් ඉන්නවාද කියන එක බලන්න. නැත්තම් පැත්තකින් තියන්න. ගලවන කෑලි පුළුවන් තරම් පිළිවෙලකට තියන්න උත්සාහ කරන්න. ඔබේ ආමාශය ගලවලා ගන්න. මෙතන මං කියලා කෙනෙක් ඉන්නවාද බලන්න. පැත්තකින් තියන්න. ඔබේ වකුගඩු දෙක ගලවලා ගන්න. මෙතන මං කියලා කෙනෙක් ඉන්නවාද බලන්න. පැත්තකින් තියන්න. ඔබේ ශරීරයේ ලේ ටික ඔක්කොම එකතු කරලා අපි මොකට හරි දාලා වාල්දියට හරි දාලා පැත්තකින් තිබ්බා කියලා හිතා ගන්න. ඒකේ මං කියලා කෙනෙක් ඉන්නවද? මේ වෙනකොට සියලු ශරීරයේ සියලුම කොටස් ගලවලා ඉවරයි අපි. දැන් ඇටසැකිල්ල විතරයි තියෙන්නේ. දැන් ඇටසැකිල්ල දිහා බලන්න. ඔබව හඳුනා ගන්න පුළුවන්ද? ඔය ඇටසැකිල්ලේ කැල් ටික ගලවලා බලන්න උතන මං කියලා කෙනෙක් ඉන්නවාද කියලා. මං කියලා කෙනෙක් මේ ශරීරයේ කිසිම තැනක ඔබට මං කියලා කෙනෙක් නැති බව අවබෝධ වෙවි. දැන් ශරීරය පැත්තකට දාන්න. මේ මොහොතේ ඔබේ හිත විතරයි තියෙන්නේ. හිතට අවධානය යොමු කරන්න. හිත තුල බලන්න මේ මොහොතේ මන් මගේ කියලා මොනවද අල්ලගන්න තියෙන්නේ කියලා. ඔබේ හිත කියන ලෝකෙ මේ මොහොතේ මම මගේ කියලා මොනවද අල්ලගන්න තියෙන දෙයක් තියෙනවනම් මගේ කියලා අල්ලගන්න තියෙන දෙයක් තියෙනවනම් අල්ලගන්න. මම මගේ කියලා මොන හරි දෙයක් මට Tamanට විඳින්න පුළුවන් නම් විඳින්න. මොනවද මම මගේ කියලා තියෙන්නේ? ඔබ හිතින් මෙනෙහි කරන්න ඔය ස්වභාවයේ තුලම ඉඳලා මං කියා කෙනෙක් නැත මගේ කියා කිසිම දෙයක් නැත නාමයක් රූපයක් පමණක් ඇත නාමයක් රූපයක් කිව්වේ හිතක් සහ ශරීරයක් ඔය දෙකක් විතරක් ඇත මං කියා කෙනෙක් නැත නාමයක් රූපයක් පමණක් ඇත නාමයක් කිව්වේ හිතට රූපයක් කිව්වේ ශරීරයට මං කියා කෙනෙක් නැත නාමයක් රූපයක් පමණක් ඇත
මං කියා කෙනෙක් නැත මගේ කියා කිසිම දෙයක් නැත නාමයක් රූපයක් පමණක් ඇත මං කියා කෙනෙක් නැත මගේ කියා කිසිම දෙයක් නැත නාමයක් රූපයක් පමණක් ඇත මේ දේ හොඳට සුළු මොහොතක් ඔබ මෙනෙහි කරන්න ඔබට මේ තුල දැනෙන දේ දැනෙන ස්වභාවය ඔබ හොඳින් අත්විඳින්න ඔබ මේ ඔබට දැනෙන මේ අවබෝධය ඔබ හොඳට තහවුරු කරගන්න මෙතනින් එහාට තව තියෙනවා නමුත් ඔබ දැනට ඔය තැන ප්‍රමාණවත් ඔබට වෙලාවක් ලැබුණොත් මේ දේ නිතර නිතර මේ භාවනාව කිරීමෙන් ඔබට නාම රූප දෙක වෙන් කර ගන්නට පුළුවන්. සිතුවිල්ල බාහිර කරන්නට පුළුවන්. වේදනාව බාහිර කරන්නට පුළුවන්. සංඥාව බාහිර කරන්නට පුළුවන්. රූපය බාහිර කරන්නට පුළුවන්. මෙන්න මේ ස්වභාවය ඔය විඥානය බාහිර කරන්නට පුළුවන්. මෙන්න මේ තැන දැනෙන්නේ ඔබට මේ නාම රූප දෙක හොඳට වෙන් කර ගැනීම හරහායි. සියල්ල මගේ නොවන විදියට පරිශීලනය කරන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. සියල්ල මගේ නොවන විදියට පරිශීලනය කරගනිමින් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබට හැම වැඩක්ම කරනවා හැබැයි ඔබ ගැලවිලා ඉන්නේ. හරියට අලකොලේ උඩ තියෙන වතුර ටික වගේ. කෙහෙල් කොලේ උඩ තියෙන වතුර ටික වගේ. වතුර තිබුණාට ඇලවිලා නැහැ. හොඳයි අපි සාදුකාරයක් දීලා භාවනාව අවසන් කරමු. හොඳ හුස්මක් කරන් පිට කරමින් නැවත හොඳ හුස්මක් කරන් පිට කරමින් ඔබ භාවනාව